The second noble truth, samudaya satya, dukkha samudaya ariya satya, the noble truth of origin of dukkha, the noble truth of origin of dukkha. Dukkha hata ganima පිළිබඳ වෙන උතුම් සත්‍යය. Samudaya satya is the second of the four noble truths. එතකොට මේ උතුම් සත්‍යය සතරෙන් දෙවෙනි එක අපේ Buddhist teaching මේ බෞද්ධ ඉගැන්වීම තුළ. It denotes in පෙන්눔 කරනවා the origin of causes of dukkha or suffering. දුක පිළිබඳව දුක හට ගැනීම පිළිබඳ නැත්නම් ඊට අදාළ මූලික හේතු underlying causes පිළිබඳව ඊට යටදී වෙන හේතු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වෙනවා. In numerous places of Pali canons, ත්‍රිපිටකයේ විවිධ ස්ථානවල as mentioned in samudaya satya, samudaya සත්‍යයේ සඳහන් වෙන ආකාරයට the cause, හේතු, the origin, මූලාරම්භක අවස්ථා of suffering dukkha is generally explained, සාමාන්‍යයෙන් පැහැදිලි වෙනවා as thirst, tanha, craving, tanhaව thirst for craving, conditioned by ignorance. එතකොට ඒක පදනම වෙනවා එකට අවිද්‍යාව. ඊට යටි. The craving runs on three channels. එතකොට මේ තෘෂ්ණාව ත්‍යාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් desire කියන එක සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඒක පොසිටිව් නෙගටිව් දෙපැත්තම තියෙන නිසා සාමාන්‍යයෙන් තෘෂ්ණාවට පාවිච්චි වෙන්නේ බොහෝ විට වැඩි අවස්ථාවක මේ thirst, දැඩි උවමනාව, කැමැත්ත, craving, තෘෂ්ණාව. එතකොට thirst කියන වචනේ තෘෂ්ණා කියන වචනේ ටිකක් සමාන බවක් තියෙනවා. මොකද මේ ආර්ය පෞලේ භාෂා නිසා සංස්කෘත සහ ඉංග්‍රීසි. The first one, kama tanha, craving or thirst for sensual pleasure. කම්සැප, sensual pleasure කියලා අපි සාමාන්‍යයෙන් කියන කම්සැප සඳහා තියෙන ගිජුකම, තෘෂ්ණාව, කාම තණ්හා නමින් අර්ථවත් වෙනවා. The craving or thirst here is for sense objects. කාම ලෝකයේ දේවල් පිළිබඳව. නැත්නම් ඉන්ද්‍රිය පදනම් කරගෙන විඳින දේවල් සම්බන්ධ. Sense objects that provide pleasant feelings. බොහොම ප්‍රසන්න හැඟීමක් ගෙන දෙන. Craving or thirst for sensory pleasure. ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධව sensory pleasure. තියෙන තෘෂ්ණාව. නැත්නම් තව විදිහකට කිව්වොත් it is will. ඒක කියන්නේ කැමැත්ත for greediness නැත්නම් කෑදරකම to enjoy comfort. සැප පහසුව. Comfort and coziness, සැප පහසුව. Pleasing. සනසන දේවල්. Pleasurable things. වින්දනයේ තෘප්තිය ලබා දෙන දේවල් in life ජීවිතේ. එතකොට අපි කැමති වෙන සියලු දේවල් මේ යටතට යනවා. ජීවිතේ විඳින්න පහසු කරගන්න බලාපොරොත්තු වෙන සමස්තය. There are 6 types of craving or thirst. එතකොට මේ තෘෂ්ණාව ගත්තාම ආකාර 6කට යනවා. Corresponding to the 6 sense objects. එතකොට ඒවා ගනුදෙනු කරනවා සංවේදී ඉන්ද්‍රයන් 6ක් එක්ක. එතකොට ඒ තෘෂ්ණාව 6 ආකාරව මතුවෙනවා. කාම තණ්හාව. Craving or thirst for visible forms or objects. ඇස පිනවීමට ඒ දෘශ්‍ය
ප්‍රියමනාප දෘශ්‍ය තත්වයන් වලට තියෙන ගිජුකම්. Craving or thirst for visible forms or objects. දෘශ්‍යමය රූප සහ දෘශ්‍යමය දේ ප්‍රිය කරන දේවල්. ඇහැට ප්‍රිය කරන දේ. Then comes රූප තණ්හා, the greediness for sound, pleasing sound. ප්‍රිය කරන ශබ්ද. ශබ්ද තණ්හා. Then odors, ගන්ධ තණ්හා. ප්‍රසන්න ආග්‍රහණ වලට තියෙන කැමැත්ත. රස තණ්හා, greediness for taste and different flavors. විවිධ රසයන් වලට තියෙන ගිජුකම්. Bodily or tactile impressions. ශාරීරික නැත්නම් ස්පර්ශය පදනම් කරගත්ත වින්දනීය ආකර්ෂණීය තත්වයන්. ආස්වාද ජනක තත්වයන් ස්පර්ශය පදනම් කරගත්. විශේෂයෙන්ම මේ sexuality ලිංගිකත්වයේ මෙතන ප්‍රබල වෙනවා. පොට්ටබ්බ තණ්හායට. And mental impressions. ඒ වගේම ධර්ම තණ්හා. මනසට අරමුණු වෙන යම් යම් සංකල්ප, බුද්ධිමය කුතුහලයේ දනවන දියුණු කාරණා වැනි දේවල්. ඒකට අපි තව ටිකක් ඒවා විස්තර කරගත්තොත් attachments to physical things. ඒ පැත්තකින් ගත්තාම මේ කාම තණ්හා කියන්නේ ඒකට attachment to physical things. භෞතික දේට ඇලීම. attach වීම. Such as wealth, ධනයට, profits, ලාභ උපයන. Desired possessions, ආස කරන දේවල් සතු කර ගැනීම. කැමැති අත්පත් කර ගැනීම. As well as others such as ideas, අදහස් වලට, theories වලට. ධම්ම තණ්හා කියන විශේෂයෙන්ම මේ ideology, theories, තර්ක පදනම් වෙච්ච දේවල්, බුද්ධිමය කුතුහලයේ දනවන කාරණා, මනසින් කල්පනා කර කර විඳින්න කැමති මානසික මනසට ස්පර්ශ වෙන මානසික ධර්ම. ඒ වගේම greediness for power, බලයට තියෙන කැමැත්ත, fame, කීර්තියට, appreciation, greediness for appreciation, පිළිගැනීමට අගය කිරීම වලට තියෙන කැමැත්ත, to be dominant, ප්‍රකටව ඉන්න තියෙන කැමැත්ත, highlight වෙලා ඉන්න තියෙන ආසාව, having more fellow men, අනුගාමිකයන්, අන්තේවාසිකයන්, පිරිවරාගෙන ඉන්න තියෙන කැමැත්ත, followers, අනුගමනය කරන අය වැඩිපුර ඉන්නවා නම් ඒකට ගිජුකම. And all types of worldly or mundane comforts. ඒ සියලු ආකාරයේ worldly ලෞකික නැත්නම් mundane ලෞකික comforts සැප සම්පත් are included here මෙතන අන්තර්ගත වෙනවා. කාමකම්. ඒකට මේ දුකට හේතුව මේ ඇටියට මේවට අපි ගැට ගැනීම අධ්‍යාත්මිකව සහ බාහිර. Second, භව තණ්හා. Craving or thirst to be. පවතින්න තියෙන පැවැත්මට තියෙන ගිජුකම්, තෘෂ්ණාව, කැමැත්ත. Craving or thirst for becoming. එහෙම මේ භවයකට පත් වෙන්න තියෙන ආසාව. Thirst or craving here is for eternal existence. සදාතනික පැවැත්මට තියෙන ගිජුකම්. මෙහි විශාල පිරිසක් ඝාතනය කළා හරි එහෙට යන්න උත්සාහ කරනවා. Timeless or infinite state following death. After death. මරණයෙන් පස්සේ සදාතනික තත්වයක, සත්ව සහිත සදාතනික තත්වයක්, infinite state. After death, මරණයෙන් පස්සේ ප්‍රාර්ථනා කරන එක. එවැනි දෙයකට ගිජුකම, භව තණ්හා. And විභව තණ්හා. Craving or thirst for non-existence. නොපවතින්න තියෙන කැමැත්ත. මෙතනින් පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතලා උපරිම මට්ටමින් ජීවිතය ගත කරන්න කටයුතු කරන ස්වභාවය. Self annihilation. මේකෙන් පස්සේ ආත්මය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා විශ්වාස කරනවා. In contemporary period of the Buddha,
I think all of you know about Charlotte, a famous teacher who introduced the school of materialism. And he rejected the notion of life after death. Concepts of karma, liberation, moksha, that means kind of spiritual development, the authority of the sacred scriptures by divine or celestial agents, Vedas, and immortality or eternity of the self, and such. ඒකම මේ චාර්වක කියන කෙනා රිණංකත්වා දදින් පිබේත් කියන කෙනා ණය වෙලා හරි උපරිම සැප සම්පත් විඳින්න මේ ආත්මෙන් විතරයි මේ නිසා දුක් වෙලක තේරුමක් නැහැ කියලා අධි භෞතිකවාදී ගැන්වීමක් කරපු කෙනෙක්. ඒකට එයාව පිළිබඳ විස්තර ගොඩක් කරවට තියෙන හින්දු සහ බෞද්ධ ගැන්වීම් වලින් හොයාගන්න වෙන්නේ. නමුත් එහෙම දර්ශනයක් ඒක දැනට මතුවෙන්නේ නැති නිසා. එතකොට ඔහු මේ ගැන්වීම අති භෞතිකවාදී තත්ත්වය. Who introduced the school of materialism. භෞතිකවාදී සම්ප්‍රදායක්. The school of materialism. භෞතිකවාදී සම්ප්‍රදායක් ඔහු හඳුන්වා දුන්නා. Rejected the notion of life after death. මරණයෙන් පස්සේ ජීවිතය ප්‍රතික්ෂේප කරා. භවගාමී වෙන එක. ඒ වගේම පුනර්භවයත් පුනරුත්පත්තියත් දෙකම ප්‍රතික්ෂේප කරා. Concepts of karma, ඒ වගේම මේ කර්ම සංකල්පය. හොඳ නරක විපාක තියනවා කියන එක ප්‍රතික්ෂේප කරා. Liberation, moksha, ඒ වගේම by adhering to sort of spiritual life, one can achieve kind of liberation. He totally rejected even that. එතකොට අධ්‍යාත්මික ජීවිතයක් තුළ විමුක්තියක් මෝක්ෂයක් ලබන්න පුළුවන් කියන එක ප්‍රතික්ෂේප කරා. The authority of the sacred scriptures by divine or celestial agents. The authority of sacred scriptures. දැන් තියෙනවා බයිබලයේ කුරානයේ ඒ වගේ divine celestial agents. දිව්‍යමය බලයක් සහිත divine දිව්‍යමය celestial දිව්‍යමය agents නියෝජිතයන් මේ ප්‍රකාශයන් පදනම පවතින ඒ දේවල් ප්‍රතික්ෂේප කරා. වගේම ඔහුගේ කාලේ the Vedas, වේද ග්‍රන්ථ. And the immortality or eternity of the self. එතකොට අමරණීයත්වය, immortality අමරණීයත්වය, eternity සදාතනිකත්වය of self, ජීවයේ සදාතනික බවක්, එහෙම ආත්මයක් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරා. මේක පුත්තල ඉවරුනහම ආයෙ යන්න එන්න මුකුත් නැහැ කියලා. This teaching was totally based on Vibhava Tanha. According to Buddhist teaching, බෞද්ධ ඉගැන්වීමට අනුව ඔහුගේ ඉගැන්වීම සම්පූර්ණයෙන්ම විභව තණ්හා කියන කොටසටයි. It is this threefold thirst or craving මේ තයාකාරයෙන් පෙන්න මේ තෘෂ්ණාව තමයි, which could be said in usual terms සාමාන්‍ය යෙදුම් වලින් අපි එක කිව්වොත් as greed, ගිජුකම්, lust, තණ්හා, longing, කැමැත්තෙන් අපේක්ෂාවෙන් සිටීම, desire, ආසා, representing in different ways. ඒ වගේ එක එක විදිහට ඒ වචන වලින් නියෝජනය වෙනවා ව්‍යවහාර ලෝකයේ මේ කියන තයාකාරයෙන් දක්වපු තෘෂ්ණාව. And gives rise, ඒ වගේ මේ තෘෂ්ණාව gives rise to all forms of suffering. සියලුම ආකාරයේ දුක් ඇති කරන්නේ බුදුදහමට අනුව ඒ තයාකාරයේ තෘෂ්ණාව මුල් වෙනවා. And continuity of existence. ඒ වගේම පැවැත්මේ අඛණ්ඩතාවය සම්බන්ධවත්, කියන භවගාමී වීම සම්බන්ධවත් continuity of existence. භවගාමීත්වයටත් මේක අදාළ වෙනවා පැහැදිලි. Even though in samudaya satya තුලේ craving or thirst is pointed out to be the cause or origin of suffering. එතකොට තෘෂ්ණාව is pointed out පෙන්වුම් කරනවා to be the cause. හේතු හැටි. origin මූල හේතු හැටි of suffering දුකයි. As we are taught conditioned genesis පටිච්චසමුප්පාදය. තව විදිහට කියනවා නම් පටිච්චසමුප්පාදය the theory of causes and effects. හේතුඵල ධර්මතාව. නැත්නම් the formula of dependent origination.
එකකට එකක් පදනම්ව පවතින තත්ත්වය. The other factors to අනිකුත් කාරණා. එතකොට ඒ තෘෂ්ණාව මුල් වුණාට තවත් කාරණා දැන් අපි හේතුඵල ධමයක් කතා කරන නිසා බුදුදහම ඒතර කොයිම තැනකවත් එකම කාරණයක් පදනම් කරගෙන වෙනවා කියලා එහෙම තැනකට අපිට කොටු වෙන්න බෑ. ඒ කියන්නේ මේ භවයට මේ දුකට මූල හේතුව සමීප හේතුව ආසන්න හේතුව තෘෂ්ණාව වුණා. තව කාරණා සමුදායක් ඊට ආනුසංගිකව එකතු වෙන බව බලපාන බව පටිච්චසමුප්පාදයේ වගේ කාරණා ගත්තාම හිතන්න පුළුවන්. හැබැයි ඒ පටිච්චසමුප්පාදයේ ලෝක හැම දෙයක්ම හැදෙන හැටි සකස් වීම පිළිබඳ සමස්තයේ පටිච්චසමුප්පාදයේ තුලින් ඒ හැදෙන සමස්තයේ ස්වභාවයේ ත්‍රිලක්ෂණයේ තුලිනුත් පැහැදිලි කරනවා. ඒකම මේ පටිච්ච ලෝක හැදෙන දේවල් ගැන කතා කරද්දී පටිච්චසමුප්පාදයට තව බීජ ණය කියන එක. කියන්නේ ජෙනටික් එන්ඩවුමන්ට් කියන එක සපෝට් කරනවා. දැන් අපි මව් කුසකට කලලයකට මේ ගන්ධබ්බෙක් ඇවිල්ලා ඒ සියලු කාරණා හේතු වෙලා දරුවෙක් ලැබෙනවා. ඒ ලැබෙන දරුවා අම්මගේ කටහඬ තාත්තගේ ස්වරූපයන් එන්නේ කර්මය නිසා නෙවෙයි. එතකොට ඒකට අදාළ වෙන්නේ බීජ ණය කියන එක බීජ න්‍යාය. එතකොට ඒ කියන්නේ හේතුඵල ධර්මයට අනුසංගිකව තවත් මේ බීජ ණය කියන එකත් මේ අමතර කාරණයක් හැටියට සම්බන්ධ වෙනවා මේ ලෝකයේ ස්වභාව ධර්මයේ තුල මේ දේවල් නිර්මාණය වෙවි ඉදිරියට යන. According to Buddha, all conditions are interdependent. බුදුන් වහන්සේට අනුව සියලුම සංස්කාර all conditioned සියලුම සංකත දේවල් are interdependent. අන්තර් සම්බන්ධිතව පවතින්නේ එකිනෙකට එකක් තව එකකට හේතු වෙලා පවතී. Even the cause here, the මෙතන දක්වන හේතුවත් ඒ කියන්නේ තෘෂ්ණාව, the thirst තෘෂ්ණාව depends on something else. තවත් ඒවා එකට සපෝට් කරනවා. එතකොට තෘෂ්ණාව පදනම් කරගෙන ඒ කියන්නේ මූල කෙලස් මූලයන් ගත්තාම ඒ කියන්නේ අපි තෘෂ්ණාව කියන රාග කැමැත්ත ඒකට එරෙහි වෙන තත්වයක් ආවට පස්සේ අපි ඒකත් එක්ක ගැටෙනවා ද්වේෂ. ওই දෙක පවත්වගෙන යෑම තුන්වෙනි කාරණය තුල සිද්ධ වෙනවා මෝහය. ඒකට මේ මෙන්න මේ විදිහට මේ අපි අර ප්‍රමුඛ කාරණයක් හැටියට දුකට මේක මේ තෘෂ්ණාව පෙන්වුවාට තවත් කාරණා බොහොමයක් මෙතන මේ සම්බන්ධ වෙනවා. accordingly අනුව තණ්හාව thirst or craving තණ්හා thirst or craving ඉංග්‍රීසියෙන් අපි පාවිච්චි කරන වචන දෙක is not the only cause for suffering. එකම හේතුව නෙවෙයි. But it is considered to be the main and immediate cause. එය ප්‍රධාන සහ ආසන්න හේතුව. එතකොට වහන්සලා මේකේ මොනවා හරි ඊට අමතර මේකට එකතු වෙන්න හෝ පරස්පරයක් තියෙනවා නම් මේක මයික් එක අන්මියුට් කරලා මේ සම්බන්ධ වෙනවා නම් හොඳයි. All conflicts at home level. That when it comes to there are a lot of individual type of conflicts at home level to global. එතකොට gedara පුද්ගල ගැටුම් වල ඉඳලා ලෝකයේ තියෙන ගැටුම් දක්වා ඔය ඔක්කොම due to this selfish thirst of ego. මේ ආත්මාර්ථයේ පදනම් කරගත්ත කෑදරකම් තෘෂ්ණාව මමත්වය ඇතුලේ මේ ක්‍රියාත්මක වෙන නැත්නම් සක්කාය දිට්ඨිය පදනම් කරගෙන ඒ සක්කාය දිට්ඨියට සම්බන්ධ තෘෂ්ණාව ආත්මාර්ථකාමීත්වය පදනම් කරගෙන තමයි මේ සියලු ගැටුම් මේ ලෝකේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ. දැන් මේ ලෝකේ විසඳුම් හොයන්නේ බාහිර විසඳුම්. බුදුන් වහන්සේ තමයි මේ මූල හේතුවට මේ ප්‍රශ්නේ අපි තුල තියෙන ඒ මූල හේතුවටම ඒ root cause එකට පිළියම් යොදන්නේ. මේ ලෝක ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න හදන්නේ ඒකට වෙන ප්‍රතිපත්ති හදනවා, නීති හදනවා. ඒවා ඒ කියන්නේ නිකන් බාහිර පළස්තර වගේ එකක් තමයි මේ ලෝකයා ප්‍රශ්න වලට උත්තර හොයන එක. අපි හිතුවට මේ ලෝකේ ජාත්‍යන්තර සංවිධාන ඊටාම ඉහළ මට්ටමින් මේවට ගනුදෙනු කරනවා, පිළිතුරු හොයනවා කියලා. නමුත් මේ මූල මානවයාගේ මේ මූල දුර්වලතාවයන් හඳුනගෙන ඒකට විසඳුමක්
වෙන්නේ නැහැ. Nowadays we are facing wars among nations. Nowadays we are facing wars. යුද්ධවලට මුහුණ දෙනවා among nations ජාතීන් අතර and many more socio economic crises. ඒ වගේම සමාජ ආර්ථික ප්‍රශ්න රාශිය අර්බුද ගොඩක and environmental disasters පාරිසරික විපත්ති and many more තව ගෝලීය උණුසුම ඒවා. All these are due to thirst of excessive consumption of man. මිනිසාගේ මේ අධිපරිභෝජනය තෘෂ්ණාව පදනම් කරගෙන කරන අධිපරිභෝජනය නැත්නම් ඒ කෑදරකම නිසා තමයි මේ සියලු ප්‍රශ්න අද ලෝකේ අපි අත්විඳින්නේ. අද අපි මේ මොහොතේ අත්විඳින මේ කොරෝනා වෛරස් තත්ත්වය ඒක දැන් මේක සමහර විට මේ ලෝකෙ දැන් එක ව්‍යාපාර කරන අය උත්සාහ කරනවා මුදල් උපයන්න. එතකොට මේ විස බීජයක් වතුරලා දැන් විශාල වෙළඳ පොලක් ඇවිල්ලා තිනවා එන්නත්. දැන් එන්නත විතරක් නෙවෙයි දැන් ඒක ආයේ බූස්ට් එකකුත් ඇවිල්ලා. එන්නත් ගහලා තව ඒක සපෝට් එකට දැන් බූස්ට් එකක් ආයෙ වෙළඳ පොලට ඇවිල්ලා තියෙනවා. දැන් මේවා සමහර අය විශ්වාස කරනවා සමහර අය සැක හිතනවා මේවා මේ මිනිස්සුන්ගේ තියෙන කෑදරකම් නිසා මේ පෙන්වන කාරණා නිසා මේ කියන්නේ ගොඩනගපු දේවල් හැටියට ස්වභාව ධර්මයේ ප්‍රශ්න වලට වඩා ඒවල මිනිස්සු දැන් වාහන වලින් විකුණලා නැව් විකුණන්න බෑ හැමෝටම වාහන විකුණන්න බෑ දැන් මේක හැමෝටම ගන්න වෙලා රජයක් විසින් හරි අරන් දෙන්න වෙලා තියෙනවා ඒතකොට ජනගහණයෙන් දෙකක් යනවා ඒකට ඩොලර් 15ක් 20ක් අතර ගාණක් එක්කෙනෙක්ට එකකට යනවා දල වශයෙන් ඩොලර් 50ක් වියදම් කරන්න වෙනවා ඩොලර් 50 ජනගහණයෙන් වැඩි කරාම කියන්නේ අතිශය ධනස්කන්ධයක්. It is not very difficult to understand that thirst or craving causes all evils. It is not very difficult to understand. දුෂ්කර නැහැ තේරුම් ගන්න. That thirst, තෘෂ්ණා, craving, තෘෂ්ණාව causes හේතු වෙනවා. All evils, සියලුම අකුසල් ධර්ම. Evils කියන්නේ defilements. Evils, සියලු අකුසල්. And harms, සියලු හානි වලට to man මිනිසුන්ට සිද්ධ වෙනවා. එතකොට දැන් අපේ පුද්ගලයේ තෘෂ්ණාව නිසා ඒ පුද්ගලයාට සමාජයේ ක්‍රියාකාරීන්ගේ තෘෂ්ණාව නිසා මුළු සමාජයටත් විශාල හානියක් මේ තුල වෙනවා. But it is not that easy to understand that craving or thirst causes re-existence. හැබැයි ඔන්න ඔය වගේ අපිට පේන ප්‍රශ්න ගොඩනගන්න තෘෂ්ණාව බලපානවා කියලා අපිට පෙවුනට මේ භවය ගොඩනගන්න තෘෂ්ණාව හේතු වෙනවා කියන එක තේරුම් ගන්න එක එච්චර පහසු නෑ. It is not that easy. ඒක එච්චර පහසු නෑ. To understand තේරුම් ගන්න එක that craving or thirst මේ තෘෂ්ණාව causes බලපාන බව හේතු වෙන බව re-existence ප්‍රතිපැවැත්ම re-becoming පුනර්භවය rebirth අපි reincarnation කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. බොහෝ විට හින්දු සහ වෙනත් ආගම් වල reincarnation මොකද ආත්මයක් භවයේ මේ ජීවිතෙන් ජීවිතයට ගමන් කරන එකක් එතන සම්බන්ධතාවයක් දක්වනවා reincarnation කියන වචනේ. බෞද්ධ පැහැදිලි කිරීම තුල re-becoming re-existence මේ process එක මේ පවතින එකක් ගැන කතා කරනවා. ශූන්‍යතාවයක් වෙනුවට process එක ගලා යාමක් වෙනවා. ඒකට වචන හදාගෙන තියෙනවා re-existence, re-becoming වගේ වචන. අපි තියෙන reincarnation වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒකෙන් අපි ඉවත් වෙන එක වඩා හොඳයි කියන එක තමයි මේ බෞද්ධ විද්වතුන්ගේ අදහස. It is very difficult to point out. ගොඩක් අමාරුයි පෙන්눔 කරන එක that a being සත්වයේ දැන් be කියන්නේ ඉන්න එකට ing දැම්මම be කියන්නේ පවතිනවා තියෙනවා. දැන් අපි කියන be here මෙතනින් ඉන්න. දැන් be කියන්නේ ඇම්මිසා කියන ඒ ක්‍රියාවල ව්‍යාකරණානුකූල බැලුවම බේස් ෆෝම් එක ක්‍රියා ධාතුව. ඒකට ing ආවම පැවැත්ම සිටීම a being සිටින්නා පවතිනා සත්වයා වෙවි යන කෙනා. or a self නැත්නම් මේ මම කියලා පුද්ගලයා කියලා සලකන කෙනා. continues ඉස්සරහට යනවා from life to life ජීවිතෙන් ජීවිතයට due to thirst to craving තෘෂ්ණාව නිසා. ඒතර මෙන්න මේ භවගාමීත්වයට තෘෂ්ණාව බලපානවා කියන එක සරලව පෙන්වු කරන්න පුළුවන් මේ තත්ත්වයක් නෑ.
අපි අනිත් පෙරේතකන් ටිකට මේ ලෝකේ ලෞකික ප්‍රශ්න වලට බලපානවා කියන එක කතා කරන්න පුළුවන් කාම තණ්හා ගැන. මේ භව තණ්හා කියන්නේ මේ භවයට භවය ගෙන දෙනවා කියන එක තෘෂ්ණාව පෙන්වුම් කරන එක දාර්ශනික කතාව. We should have some philosophical approach. මේකට දාර්ශනික ප්‍රවේශයක් අවශ්‍යයි. To explain පැහැදිලි කරන්න how re-existence or re-becoming මේ ප්‍රති පැවැත්ම නැවත භවයකට ඒම happens සිද්ධ වෙනවා as described in the second noble truth. මේ දෙවන සත්‍යය පැහැදිලි කරනවා. ඒක තේරුම් ගන්න යම් දාර්ශනික පසුබිමක් අවශ්‍යයි. It's also important to have some knowledge. වගේම යම් දැනුමක් තිබීම අවශ්‍යයි about concept of karma. කර්මය පිළිබඳව and rebirth in Buddhism බුදුදහමේ පුනර්භවය පිළිබඳව. එතකොට මේ තෘෂ්ණාව පදනම් කරගෙන භවයකට යනවා කියන එක තේරුම් ගැනීමට යම් දාර්ශනික ප්‍රවේශයක්, කර්ම සංකල්පය පිළිබඳ අවබෝධයක්, පුනර්භවය පිළිබඳව අදහසක් අවශ්‍ය වෙනවා බෞද්ධ ඉගැන්වීම ඇතුළේ. For a sentient being, යම් සත්වයකට to exist පවතින. Who kind of nutrients or foods needed? හතරාකාර ආහාර වර්ග අවශ්‍ය වෙනවා. මේ ලෝකයට ජීවියෙක් හැටියට ආහාර පාවොත් බවතල 31ට උනත් නැත්නම් විශේෂයෙන් අපි මනුස්සය ගැන කතා කරොත් ආහාර වර්ග හතරක්. එතකොට kind of nutriments ආහාර වර්ග. ඒතර nutrient කියලා කියනවා පෝෂණ කොටස්, nutriments ආහාර foods කියන. To understand the present being මේ වර්තමාන පැවැත්ම තේරුම් ගන්න. or existence would help us to understand the continuation of existence from life to life. අපි දැන් පවතින්නේ කොහොමද කියන එක තේරුම් ගැනීමත් අවශ්‍යයි. මේ භවගාමීත්වයේ තේරුම් ගන්න. දැන් අපි පොඩි කාලේ ඉඳලා තරුණ වියට ආවා. පොඩි එක්කෙනා තරුණකමට ආවේ නැහැ. වෙන කෙනෙක් ආවෙත් නැහැ. ඒ වගේම ඒකාකාරීව ආවෙත් නැහැ. පංචස්කන්ධ විවරණය ඇතුලේ ගොඩවල් මේ පහක් ප්‍රවාහයක් හැටියට ගලාගෙන යනවා. සම්පති හැටියට පරිවර්තනීය ස්වභාවයක් තුළ කැරකෙනවා. එතකොට එවැනි ප්‍රවාහයක් ගැන අපි කතා කරනවා. එතකොට ඒ ප්‍රවාහෙම මිසක් වෙන එකක් නෙවෙයි පුනර්භවය කියලා කියන්නේ. ඒකම තමයි. එතකොට ඒ වර්තමාන පැවැත්ම බුද්ධ ආගමේ පංචස්කන්ධ විවරණය ඇතුළේ මේ දැන් පවතින ක්‍රමයේ තේරුනොත් මේ ඊට පස්සේ මේ භෞතික ශරීරයේ දුර්වල වීම ඇතුළේ දැන් මනස වෙනම ඉන්ද්‍රියක් හැටියට අපි සාකච්ඡා කරනවා. ඒකට ධර්ම අරමුණු නේ. ඒතරන්නේ ඒ දෙක ප්‍රබලයි. අනිත් සමස්තය අතරින් මොකද සමානලාට අපිට ඉඳ ගියාම නැත්තම් භවාංග සුඛ ක්‍රියාත්මක වෙනකොට ඉන්ද්‍රිය ක්‍රියාත්මක බවක් නැහැ. මේ අනිකුත් ඉන්ද්‍රිය භෞතික ශරීර පදනම් කරගෙන. නමුත් මනසට ධර්මාරම්මන තත්වයක් දැන් අපි නිදාගෙන හිටියත් මේ අපිට තේරෙනවා මේ ඉන්නේ ඇදේ කියලා. ඉන්න බවක් දැන්. එතකොට ඒ පැවැත්මක් අපිට එතන තියෙනවා කියන එකත් අපි දැනුවත්ව ඉන්නේ යම් ආකාරයක. ඒකට ඒ වගේ මේ වර්තමාන ජීවිත පැවැත්ම තේරුම් ගැනීම වැදගත් කියන එක කියන්නේ. දෙයා මේ ආහාර වර්ග වැදගත්. තේරුම් ගන්න එක පැවැත්ම ගැන කතා කරන්නේ. කබලින්ක ආහාර usual material type of food we consume. සාමාන්‍යයෙන් අපි ද්‍රව්‍යමය ආහාර අපි ගන්න. edible food what we eat and drink. අපි කන බොන දේවල්. අන්න ඒවා. එතකොට මේ පැවැත්ම තහවුරු කරන්න ඒවා අවශ්‍යයි. ආහාර වර්ග හතරක් අවශ්‍යයි. ඒතර මේ ආහාර වර්ග තේරුම් ගැනීම ඇතුළේ සත්වයාගේ පැවැත්ම තේරුම් ගන්න යම් උදව්වක් බලපානවා. පැවැත්ම සහ මේ ඉස්සරහට තල්ලු වෙවි යන්නේ මේ ආහාර නිසානේ. එතකොට මේ ආහාර වර්ග තේරුම් ගැනීමත් වැදගත්. ඒකට මේකට පුත්‍ර මාංශ සූත්‍රය තමයි මේ කබලින්ක ආහාර සම්බන්ධව ඉතාම දියුණු දාර්ශනික අදහසක් ඉදිරිපත් කරන්නේ. නමුත් වෙනත් ආගමිකයන් ඉතාම ප්‍රාථමික මට්ටමට වැරදි විදිහට අරගෙන තින්නේ එම සූත්‍රය. ඒ නිසා ඒකේ ගම්ම්‍ය වෙන දාර්ශනික අර්ථය මතු කිරීමයි පුත්‍ර මාංශ සූත්‍රයේ වැදගත් වෙන මොකද ආහාරයේ දිහා අපි දියුණු කරගත යුතු ආකල්පය කුමක්ද කියන එක එතන පැහැදිලි කරන්නේ. ඒක බාහිර කතාව අරගෙන මේ ප්‍රාථමික තැනකට එනවට වැඩිය. එතකොට මේ සූත්‍රයේ
වැදගත් මේ කබලින්ක ආහාර සම්බන්ධ මේ තාම දියුණු ආකාරයක් ගොඩනගා අධ්‍යාත්මික ජීවිතයට අදාළ වෙනවා. නමුත් ඒක මේ උඩින් අල්ලන්නේ මේ සූත්‍රයේ තියෙන කාරණා. පස්සාහාර දෙවෙනි එක sensorial or mental impressions. ස්පර්ශය පදනම් කරගෙන ලබන ආහාර. දැන් ඇත්තටම අපිට මේ චක්කුම් පරිච්ඡ රූපේච චක්කු විඤ්ඤාණ. එතකොට අසත් රූපයත් මේ බාහිර අරමුණක ගැටෙනකොට ඒ ස්පර්ශය ඇතුලේ චක්කු විඤ්ඤාණය ඇති වෙනවා. එහෙමනම් අපිට සිත් හැදෙන්න මේ ස්පර්ශය සිද්ධ වෙන්නේ. ස්පර්ශය සිද්ධ වෙන්නේ ඒකට ආහාර අවශ්‍යයි. එතකොට මේ ස්පර්ශයට අවශ්‍ය ආහාර තිබුණොත් තමයි විඤ්ඤාණ ගොඩනගෙන්නේ. සිත් හැදෙන්නේ. සිත කියන්නේ සජීවී ස්වභාවය දැනගන්න. දැන් අපිට ඇහැට දෙයක් ගැටුණාම එතන ඒ සජීවී බවක් ඇති වෙන එකක් විතරයි වෙන්නේ. ඒකෙන් එතනින් එහාට මුකුත් වෙන්නේ නැහැ. ඒකට ඒ සජීවී බව ඇති කරන්න අවශ්‍යයි පස්ස ආහාර. That is explained in English sensorial or mental impressions, which are in 3 types of feeling. එතකොට ඒක හැඟීම් හැටියට ගත්තාම ආකාර 3ක් ඒ පස්ස ආහාරයෙන් ඇති වෙනවා ස්පර්ශය තුලින්. මේ ස්පර්ශය ඇතුලේ ආහාර 3ක් කියන්නේ ස්පර්ශයෙන් අපි ඒ sensorial or mental impression මනසට දැනෙන ඒ ස්පර්ශයන් which are in 3 types 3 ආකාරයි of feelings. හැඟීම් හැටියට සංවේදනා හැටියට වේදනා හැටියට 3 ආකාරයි agreeable disagreeable neutral. agreeable සැප වේදනා agreeable feeling සැප වේදනා pleasing sensations වගේම disagreeable sensations or feelings ඒ කියන්නේ displeasing kind of things දුක් වේදනා and neutral in between ඒ දෙක අතරේ. එතකොට neither agreeable nor disagreeable neutral මධ්‍යස්ථ neither pleasing nor displeasing. එතකොට feelings arise through context. එතකොට feelings arise through context of the sense organs. feelings arise මේ සංවේදනා දැනීම් ඇති වෙනවා through context ස්පර්ශය තුල. අර සිත හැදෙන්නත් ස්පර්ශය බලපානවා. ඒ වගේම සංවේදනා දැනීම ඇති වෙන්නත් ස්පර්ශය බලපානවා. එතකොට මේ context කියන එක ස්පර්ශය of sense organs සංවේදී ඉන්ද්‍රයන් එක්ක with the external objects බාහිර අරමුණු අරගෙන. එතකොට සංවේදනා පස්ස ආහාරය ගත්තාම ස්පර්ශය පදනම් කරගෙන ඒ ආහාර ලැබෙන්න ඕනේ. ඒක ඉස්සරහට යනවා. විඥාන ආහාර. එතකොට දැන් ස්පර්ශය වෙනත් සරලව තේරුම් කරගත්තොත් දැන් අපිට හොඳ රසක් දැනුණාම එතකොට ඒ අපිට දිවත් රසත් මේ ඒ දිවට ගැටෙන දේකුත් ඒ ස්පර්ශය ඇතුලේ තමයි අර සංවේදනාව ඇති වෙන්නේ. එතකොට ඒ ඇති කරන ස්පර්ශය මේ පැවැත්මට අවශ්‍ය කරන මානසික උත්තේජක මේ ස්පර්ශය ඇතුලේ ලබා ගන්නවා. ඒකට ඒ ආහාරයේ එක ආහාරයක් විදිහට මේ ඉන්ද්‍රිය ස්පර්ශයන් වලට ඒ ගැටෙන බාහිර තත්වයන් external objects බාහිර අරමුණු පස්ස ආහාර හැටියට සැලකෙනවා. ඔගේ විඥාන ආහාර consciousness which feeds rebirth. විශේෂයෙන්ම මේ පුනරුත්පත්තියට අදාළ වෙන ආකාරයට මේ මනසට ආහාර එකතු කරනවා. විඥාන ආහාර. ඇහැට රූපයක් ගැටෙනකොට අසත් රූපයක් චක්කුම් පටිච්ච රූපය. ඒතර පටිච්ච රූප තමයි මෙතන ආහාර වෙන්නේ.
කියන්නේ චක්කු විඥානය ගත්තා. ඒ වගේ මේ අස කියන්නේ ඉන්ද්‍රියට මේක තියෙන එකම සාකච්ඡා කරන්නේ consciousness which feels real. In order to a consciousness or mind to arise. In order to finish a consciousness. සිතක් විඥානය mind. ඒතර සිතක් ඇති වෙන an external object of visual forms. ඒතර external object එකක් බාහිර අරමුණක් අවශ්‍යයි. එතකොට ඇසට නම් for the eyes visual forms. නැත්නම් sound කනට නම් නාහයට ඕඩුව දිවට taste of flavor ශරීරයට tactile ස්පර්ශ මනසට mental forms මානසික සංස්කාර. එතකොට මෙන්න මේවා තමයි විඥාණයට ආහාර වෙන්නේ. ඒත් මේවා ස්පර්ශ වෙනකොට ඒ ඉන්ද්‍රිය ෆැකල්ටිස් වලට සිත් ගොඩ නැගිලා. ඒතර සිත් ගොඩ නැගෙන නම් ඔය ආහාර අවශ්‍යයි. ඒතර මේ විඥාන ගොඩ නැගීම තමයි මූලිකවම මේ භවගාමී සිත් ඇති කරන්න බලපාන. mental forms needs to be contacted. එතකොට මෙන්න මේ කියන දේවල් ඒ බාහිර අරමුණු needs to be contacted. ඒ අරමුණ ස්පර්ශ වෙන්න ඕනේ with these faculties of eye. මේ ඉන්ද්‍රිය ධර්මත් එක්ක ඉන්ද්‍රියත් එක්ක ඇස කන නාසය දිව ශරීරය මනස කියන එක. එතකොට ඒවට අර බාහිර අරමුණු ස්පර්ශ වෙනකොට විඥාන සිත් ගොඩ නැගෙනවා. ඒ හඳුන ඒ කියන එතන හඳුනා ගැනීමක් ඒවා මේවා වෙන්නේ ඒ සජීවී බව ගොඩ නැගෙනවා. සිත ඇතුළේ. දැන් ඒක වෙන්න එහෙනම් සිත් ගොඩ නැගෙන්න මේ ස්පර්ශ විඥාන ආහාර අවශ්‍යයි. ඒතර ආහාර වෙන්නේ ওই ටික. visual form, sound, odor, taste or play. Here a consciousness is just being aware of presence of an object. Here a consciousness. මෙතන සිතක් කියලා කියන විඥානයක් කියන්නේ is just being aware. පුදු දැනුවත් වීමක් of presence of an object. යම් අරමුණක් එකට වැටුණා කියලා. ඇහැට රූපයක් වැටුණාම දැන් අපි ඇහෙන් මේ බාහිර මොකක් හරි වස්තුවක් වාහනයක් හරි දැක්කහම වාහනේ මොකද්ද මොන පාටද ඒව මුකුත් වෙන්නේ නැහැ. අර ගැටුණ බව තුල විඥානය ගොඩ නැගෙනවා ඒ දැකීම පදනම් කරගෙන. ඒ ස්පර්ශය හරහා. ඊට පස්සේ අර මේ perception සංඥා feelings ඒ ඔක්කොම ඇවිල්ලා තමයි ඒක මෙහෙම එකක් මේ පාට එකක් මේ જાති එකක් කියලා වර්ග කරලා අනිකුත් මේ මානසික සංස්කාර ගොඩ නැගෙනවා. අර සිතෙන් ඇති කරන දැනුවත් බව පද. ඒකයි මෙතන කියන්නේ here consciousness is just being aware of presence of an object. අරමුණක් මුණ ගැහිම පිළිබඳ සජීවී බව ගොඩ නැගීමයි මේ විඥාණයෙන් කරන්නේ. The consciousness is of 6 types. ඒතකොට ඒ විඥානයේ ආකාර 6ක් ගන්නවා. කොඩිලේ අනුව විඥාන ආහාර external objects. එන විඥාන ආහාර කියලා කියන්නේ ඒතර බාහිර මේ ගොඩ නැගෙන අරමුණු of 6 times ආකාර 6කින් which bring about relevant consciousness අදාළ විඥානයේ ගොඩ නැගෙන such as eye consciousness, චක්කු විඥාන, ear consciousness ඒවා and so forth. ඊට මනෝ සංචේතනික ආහාර. එතකොට mental volitions feed mind at the time of conception. මනසට සචේතනික ක්‍රියාවක් තුළ සිතක් ගොඩ නැගුණාම ඊට පස්සේ අනිකුත් තවත් කාරණා පදනම් කරගෙන තවත් මානසික සංස්කාර සිතිවිලි ගොඩ නැගෙනවා. when the mind arises මනසක් මතු වුණාම සිතක් විඥානයක් ආවම with the association of perceptions සංඥා පදනම් කරගෙන දැන් අර කලින් විඥාන ආහාර තුළ විඥාණයට ස්පර්ශ මේ යම්කිසි බාහිර අරමුණක් ඇවිල්ලා සිතක් ගොඩ නැගෙනවා. ඒ සිතක් ගොඩ නැගුණාම when the mind arises මනසක් මතු වුණාම විඥානයක් ආවම with the association of perceptions සංඥා ඇසුරු කරගෙන feelings වේදනා සම්බන්ධ වෙලා multiple mental activities pop up. විවිධාකාරයේ මානසික සංස්කාර මතුවෙනවා.
විවිධ සිතුවිලි එනවා. ඒ ක්‍රියාවලිය pop up උඩට පයින්. those surfacing mental formation එසේ මතුවෙන මානසික සංස්කාර are considered to be මනෝ සංචේතනික. එතකොට මනසට ආහාර වෙන්නේ which feed the mind constantly as nutriments. එතකොට මනසට නිතරම ඒව ආහාර හැටියට පෝෂණය සපයන. creating desire. ඒ තුල තෘෂ්ණාව ආසාව ගොඩනැගෙන attachment to life ජීවිතයට බැඳීම. එතකොට මෙන්න මේ ආහාර පැවැත්මට භවයේ පැවැත්මට මේ භවයේ පැවැත්මට මේ ආකාරයේ හතර ආකාරයක ආහාර දවුවේ. ඒක තේරුම් ගැනීමත් වැදගත් වෙනවා. මොකද අපි මේ ආහාර එක පැත්තකින් ගත්තාම තෘෂ්ණාව මේ ආහාර පදනම් කරගෙන අපිව ගැට ගහලා තියෙනවා. These all four nutriments are swiftly and hastily being consumed. එතකොට ඔන්න ඔය හතර ආකාරයේ ආහාර පෝෂණය ආහාර භුක්ති විඳින්න අපි කෑදරකමක් දක්වනවා. ඒ කෑදරකම තමයි භවයට අපිව ගැට ගහන්නේ. These all four nutriments මේ හතර ආකාරයේ ආහාර are swiftly and hastily බොහෝම ඇඟට පයට නොදැනි. ඊටාම සියුම් විදිහට swiftly and hastily වේගයෙන් ඊටාම මෘදු විදිහට වේගයෙන් being consumed පරිභෝජනය කරනවා අපි මේ භවයේ ඇතුළේ හැම මොහොතකම. එතකොට මේකට කොච්චර ආහාර දැම්මත් අර like firewood on burning fire දැවෙන ගින්නකට දර දාන්නා වගේ මේ බඩු කොච්චර ආවත් මේකේ ඇතිවීමක් වෙන්නේ නැහැ. When one understand the tangling nature of nutriments මෙන්න යමෙක් තේරුම් ගත්තොත් tangling nature of nutriments මේ පටලවන භවයට පටලවන ගැට ගහන ආහාර වල ස්වභාවය would definitely cultivate අනිවාර්යයෙන්ම දියුණු කරගන්නවා dispassion towards foods මධ්‍යස්ථ බවක් ආහාරයේ වෙත. ඒතර ආහාර ගම අර හතර ආහාරය. ඒතකොට ෆුඩ් වලට ඒ වගේම sense impression වලට ඉන්ද්‍රිය වලට දැනෙන ආස්වාදනීය තත්ත්වයන් වලට volition මානසික සංස්කාර consciousness විඥාන ඔය ඔක්කොටම ලැබෙන ආහාර අනවශ්‍ය විදිහට මේවා ෆීඩ් කරොත් මේ ඕන එකක් මේවට දැවෙන විදිහට අරගෙන භවයේ තුල අසීමාන්තිකව ගැට ගැහෙන බව තේරුම් අරගෙන මේ පරිභෝජනයට යම් ශික්ෂණයක් ඇති කරගන්න. එතකොට එතන එහෙම පරිභෝජනයේ ශික්ෂණය වෙනකොට හතරාකාරය ආහාර ඒ පාලනය වෙන්නේ තෘෂ්ණාව. ශික්ෂණයට වාජනය වෙන්නේ තෘෂ්ණාව. These are things that we ordinarily tend to attach to. ඔන්න ඔයාලට තමයි අපි සාමාන්‍යයෙන් attach වෙන්නේ. ගැට ගැහෙන්නේ, බැඳෙන්නේ. Cling to එල්ලෙන්නේ. chase after දුව බැඳගෙන යන්නේ. හොඳ කෑම වේලක් දෙන තැනක් කිව්වහම අපි ගිහිව හැටියට ඒ වගේ වෙඩින් වලට පාටිස් වලට බහුතරයක් යනවා. ඔය ලස්සන කෑම හොඳට ප්‍රසන්න දේවල් කාලා අවිල්ලා ඒක පැය 4-5කට ගියාම ලොකු ඩීල් එකක් නෙවෙයිනේ කියලා ගැඹුරින් බැලුවොත් පේනවා. අර අච්චර ලොකු සංකීර්ණ තත්ත්වයක් ගොඩනගලා ඒ ආහාරය අපි භුක්ති විඳකට විශාල උත්සව ක්‍රියාවලියක් ඇතුලේ මෙතන මේ දෙයක් නැහැ කියලා අහුවෙනවා. ලොකු ඩීල් එකක් නෙවෙයි කියලා ඒක දිරලා ගියා. නමුත් ඒකට අපි මොනතරම් දෙයක් කරනවද ඒ ආහාර වේල රසවත් කරන්න වාදන දේවල් ඔක්කොම එක විශාල ලෝකයක් විතරක් ගොඩනගනවා. We can easily be hooked or enamored. ලේසියෙන්ම අපිව මේකට පැටලෙනවා. ඔක්ක ගහ ගන්න. Of these three characters of existence. මේ ත්‍යාකාරයේ තණ්හාවට භව තණ්හා කාම තණ්හා. Knowing that they are ultimately unsatisfactory. අවසානයේදී අතෘප්තිකර භාවයක් ඇති කරනවා. but අපි මේව ඔය තෘෂ්ණා මොන විදිහට සන්තර්පණය කරන්න උත්සාහ කරත් ultimately unsatisfactory.
අවසානයේදී අතෘප්තිය තමයි අපිට ඉතුරු වෙන්නේ. But keep the journey on move. නමුත් අපේ මේ භව ගමන මේ තුල අපිව හිර කරලම තියෙනවා. Ordinary ones are usually greedy for having edible food. සාමාන්‍ය මිනිස්සු කැමටක් කරේතයි. ඒ වගේම pleasing contacts. බොහොම ප්‍රසන්න ස්පර්ශයන් වලට. වගේම tactile sensations. ස්පර්ශ කාම ස්පර්ශයන්. Food for consciousness. ඒ වගේම විඥාන ආහාර වලට පෙරේතයි. Food for mental activities. මානසික සංස්කාර වලට පෙරේතයි. සමහරවිට නිකන් ඉඳගෙන ඒ ගැන කල්පනා කර කර ඉඳලා ඉන්න එක හරි කරනවා. එතකොට ඒ විදිහට ඒකට ඒ ආහාර දෙනවා. එතකොට අපි අර කන බොන ආහාර වගේ එහෙමත් දෙනවා. Due to the thirst for these foods මේ විදිහේ ආහාර වර්ග වලට තියෙන තෘෂ්ණාව නිසා self is entangled. පුද්ගලයාව පටලවලා තියෙනවා in the net of existence භවජාලයක් තුල. Not at this moment but from life to life. මේ මොහොතේ විතරක් නෙමෙයි but from life to life. මේ ජීවිතෙන් සහ තවත් ජීවිතවලට කොයි විදිහට. එතකොට අපි ඔය කියන මානසික ධර්මතාවයන් තියෙද්දි තමයි මේ භෞතික ශරීරයේ දුර්වල වෙලා නතර වෙන්නේ. Here we can understand that craving or thirst runs in 3 channels as well. එතකොට channel 3ක ඒ ආකාරයෙන් in 3-fold මේ තෘෂ්ණාව ගමන් කරනවා දුවනවා binding us to becoming further and further අපිව නැවත නැවත භවයට එකතු කරනවා. In these 4 මේ හතරේ the last one හතරවෙනි එක mental volition සචේතනික ක්‍රියා. It is the will to be ඉන්න පවතින තියෙන කැමැත්ත, the will to live ජීවත් වෙන්න තියෙන කැමැත්ත. And it specially supports විශේෂයෙන් උදව් කරනවා to exist පවතින, to re-exist පුනර්භවයක් තුළ පවතින, to continue භවයේ කෙරීගෙන යන්න, to become more and more තව තව භව වලට යන්න, to be engaged from life to life ජීවිතෙන් ජීවිතයට සම්බන්ධ වෙන්න, ආත්මෙන් ආත්මයට යන්නත් ඒ වචන හරිය නැති වුණා. Here thirst for craving functions in form of mental volition. එතනදී මේ භවගාමී වෙන තැනදී මනස මානසික සචේතනික ක්‍රියා නැත්නම් සිත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ සිත අපි කතා කරන්නේ ඉංග්‍රීසි වලින් stream of consciousness. මනසකට වැඩිය මානසික ප්‍රවාහයක් එතනදී. mental volitions. ඒ මානසික ප්‍රවාහය තමයි ගමන් කරන්නේ. එතකොට thirst for these nutrients causes suffering or දුක. ඒ අනුව අපිට පේනවා මේ thirst for these nutrients මේ ආහාර වලට තියෙන තෘෂ්ණාවත් causes හේතු වෙනවා suffering දුකට. We also find in this in the aggregates of mental formations or activities. එතකොට අපි ඔය mental volition කියන එක භවගාමී වීමට අදාළ වන මානසික ධර්මතාවයන් මානසික සංස්කාර මේ 5 aggregates තුලත් දකින්න දෙයක්. As we discussed earlier කලින් සාකච්ඡා කර පරිදි the 5 aggregates පංචස්කන්ධ constitute ගොඩනගනවා the sentient being සජීවී සත්වයා. The 5 aggregates මේ ස්කන්ධ පහ ගොඩවල් පහ constitute සකස් කරනවා ගොඩනගනවා the sentient being සජීවී පුද්ගලයෙක් ජීවිතයක් ගොඩනගනවා. Accordingly we can understand that both existence as well as cessation. ඒ අනුව we can understand තේරුම් ගන්න පුළුවන් that both දෙකම existence පැවැත්මත් as well as cessation නතර වීමත් lie within suffering මේ දුක තුලමයි තියෙන්නේ. එතකොට දැන් අපේ පැවැත්ම නැවැත්ම දෙකම අපි තුල අපේ දුක තුලමයි තියෙන්නේ. ඒක බාහිර සම්බන්ධයක් වෙන අයගේ අතේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් ඇති වුණා නම් ඒ ඇතිවීමේ ස්වභාවය තුලම තියෙනවා ඒක නිරුද්ධ කර ගැනීමේ ස්වභාවය. ඒක බාහිර සාධකයක් වෙන්නේ නැහැ කියන්නේ.
Nasmin Vyamate Kalebare Dukkancha Dukka Samudayancha Dukka Nirodhancha Dukka Nirodhagami Patipadancha Panjapim Gyanne, both the arising and extinction. Me Bhave Matuvimat, extinction Mativimat of this psychophysical process. Me Mano Bhautika Priyavali of existence. Me Pavatma Sambandha මනෝ භෞතික ක්‍රියාවලිය නැත්නම් ජීවිතය කියලා අපි අල්ලගෙන තියෙන දේ තුල within itself මතුවීම ඒක නැති කරන එකයි ඒකත් මේකම තමයි කරගන්න තියෙන්නේ මේක තුලමයි තියෙන්නේ. ඒතකොට බාහිර එකක් නෙවෙයි. දැන් බුද්ධ ආගම ආගමක් නොවෙන්නේ ඒක. දැන් මොකද හැම ආගමකින් කරන්නේ මිනිහා නොපෙනෙන අනන්තයකට යොමු කරන එක බාහිරකට. දැන් විමුක්තිය සම්බන්ධවත් බාහිරට යන්නේ හැම එතකොට අපේ මිනිසාගේ පැවැත්මේ පරම අයිතියත් බාහිරට තියෙන්නේ. දැන් මෙතන එහෙම ඒක පුද්ගල බද්ධව පුද්ගලයාට සාපේක්ෂව කතා කරනවා. Here onwards මෙතන ඉඳලා we will try to understand how rebirth පුනර්භව or continuity of existence happens. මෙතනදී පුනර්භවය කොහොමද වෙන්නේ කියලා අපි පුනර්භවය සිද්ධ වෙන හැටි. මැරිලා ඊළඟ තැනට යන හැටි. Due to volition or karma වලට අනුව. Volitions have effects. සචේතන ක්‍රියාවලට මේ විපාකයක් තියෙනවා. Volitions have effects. Effects can be the good or bad. එතකොට ඒ විපාක හොඳ හෝ නරක වෙන්න පුළුවන්. Both cause re-existence. මේ දෙකෙන්ම පුනර්භවය ඇති කරනවා. Re-becoming, re-existence වලට හේතු වෙනවා හොඳ නරක දෙක. The good karma produce good effects. එතකොට wholesome deeds. If somebody gets engaged in doing wholesome type of activities, they are considered to be good karma and produce good effects. So yapat deva punyavi sankara. Ekin හොඳ විපාකය. අපුඤ්ඤාවි සංකාර වලින් and bad karma produce ill effects. අකුසල් ගොඩ වලින් අපිට අයහපත් ප්‍රතිඵල එනවා. Avoid using reincarnation as soul involved there. දැන් මේ පුනර්භවය ගැන කතා කරද්දී මේ reincarnation වචනයෙන් බෞද්ධයන් විව පැහැදිලි කරනකොට ඉවත් වීම වැදගත්. මොකද reincarnation එක soul මේ අත්ත කියන එක ආත්මීය తত্ত্বය ගැට ගැහිලා තියෙන නිසා. දැන් අපි කතා කරන්නේ re-becoming, re-existence, rebirth ඒ වචන. එතකොට fully enlightened ones. ඒ සම්පූර්ණයෙන්ම අරහත්ත්වයට කෙලස් නියපු උත්තමයන්. Though they perform deeds. ඒගොල්ලොත් මේ ධර්මාන කාලය තුල පිරිනිවන්න පෙර අවස්ථාවේ ක්‍රියා කරනවා. කාල බීලා යම් දේවල් කරගෙන ඉන්නවා. සතර බ්‍රහ්ම විහරණය තුල යම් චර්යාවන් වලට අනුගතව කටයුතු කරනවා. එතකොට those deeds ඒ ක්‍රියා do not produce effects. ඒවෙන් අර re-becoming වලට අදාළ ඵලයක් ගොඩනගෙන්නේ නැහැ. Deeds do not produce effects. ඒවෙන් භවගාමී කර්ම ඵල ගොඩනගෙන්නේ නැහැ. Which have potentiality. Effects effects ප්‍රතිඵල හැදෙන්නේ නැහැ. Which have potentiality to continue life after life. භවයෙන් භවයට ගමන් කිරීමේ විභවයක් සහිත ප්‍රතිඵල රහතන් වහන්සේ කෙනෙක් කරන ක්‍රියාවෙන් එළියට එන්නේ නැහැ. එතකොට those deeds are just like seedless fruits. ඒ රහතන් වහන්සේලාගේ කරන ක්‍රියාවන් හරියට මේ ඇට නැති පළතුරු වගේ. Those seeds do not bear worldly effects. මොකද උන්වහන්සේලාගේ ක්‍රියා ලෞකික ඵල ගොඩනගන්නේ නැති නිසා. Because they have fully eradicated or annihilated thirst. මොකද උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව ඉවත් කරලා තියෙනවා craving. And all other roots of defilements. සියලුම කෙලෙස් මූලයන් සමූල ඝාතනය කරලා තියෙනවා. Annihilated. මුලින් uprooted. මුලින්ම ගලවලා දාලා තියෙනවා. Eradicated, annihilated, uprooted. And also they do not possess the false idea of self or ego. උන්වහන්සේලාට සක්කාය දිට්ඨියකුත් නැහැ.
මම ඉන්නවා මගේ මං කරන ක්‍රියා කියලා කතාවකුත් නෑ. They are not clinging to five aggregates. ස්කන්ධ පංචකයට උපාදානෙකුත් නැහැ. මේ පංචස්කන්ධයේ ජීවිතය මගේ කියලා අල්ලගෙන ඉකුත් නැහැ. ඒත් මෙන්න මේ தত্ত্বය පදනම් කරගෙන ඒ මොහොතේ උන්වහන්සේලා දානේ වළඳලා කරලා ජීවත් වෙනවා. ඒ කරන ක්‍රියා ටිකක් කරගෙන ගෙච්චර. සමහර විට චාරිත්‍ර වාරිත්‍රයේ ආයතනයේ තුල දෙයක් තියෙනවා ඒවත් කරනවා. නමුත් ඒවා අර අනිකුත් අයට සහයෝගයක් වෙනවා නම් කරනවා ඇරෙන්නේ ඒවෙන් ඵලයක් වෙන්නේ නැහැ. There were deeds of those who are clinging to five aggregates. එතකොට මේ පංචස්කන්ධය උපාදාන කරගත්ත අයගේ ක්‍රියා. Deeds of those who are clinging to five aggregates to be self. ජීවිතයට උපාදාන මමට අල්ලගත්තේ අවර්ලියව ලෞකිකයි and attached to a ලෝකයට ගැට ගහලා තියෙන then produce results ඒවැ ඵලයක් ගොඩනගනවා which can cause becoming or re-becoming re-existence. පුනර්භවයක් ඒ තුලින් ඇති කරනවා. Therefore, the deeds so the ordinary ones perform. සාමාන්‍ය ඉටු කරන ක්‍රියා cause හේතු වෙනවා to continue දිගට ඉස්සරහට යන්න in existence පැවැත්ම තුල. Either in a good realm of existence යහපත් භවයක හෝ bad නරක භවයක. A good realm of existence. භවතල 31 අපි කියනවා 31 realms of existence. ඒ හොඳ හෝ නරක ඒ මොකක් හරි තැනකට කරපු කර්මයට අනුරූප වියක්. Because the deeds of the ordinary beings සාමාන්‍ය අයගේ ක්‍රියා are attached සම්බන්ධ වෙනවා to worldly or mundane phenomena ලෞකික ධර්ම වලට. Those karma or deeds are based on thirst or craving. ඒවා based කරනවා තෘෂ්ණාව. Their deeds are rooted in thirst or craving. ඒතර ඔවුන්ගේ ක්‍රියාවන් උට මේ සාමාන්‍ය අපේ ලෞකික ක්‍රියාවන් කෙලෙස් වලට කෙලෙස් මූලයන් පදනම් කරගෙන තියෙනවා. The function of the fruits of volition. ඒකට සචේතනික ක්‍රියාවල ඵලය කම්ම ඵල effects of karma නැත්නම් කම්ම විපාක. කම්ම ඵල හොඳ පැත්තටත් කම්ම විපාක අකුසල පැත්තටත් සමහර තැන්වල තියෙන එකයි දෙකම අදින කොහොම මොනද වුණත් it's a natural law. ඒක ඒ කර්ම ඵල විපාක දීම ඒක කාගේවත් දෙවි කෙනෙක්ගේ වැඩක් නෙවෙයි. ඒක ස්වභාව ධර්මයේ ඒ කර්මයටම අදාළ නීතියක්. ස්වභාව ධර්මයටම සත්‍යය හා ස්වභාව ධර්මයට අදාළ කර්ම නීතියට අනුව ඒක සිද්ධ වෙන්නේ. ඒක කර්මයට අදාළ ස්වාභාවික ධර්මතාවය. ඒතර ඒක හැසිරෙන්නේ ඒ කර්මයේ ස්වභාවයේ පදනම මිසක් බාහිර සාධකයක් අදාළ වෙන්නේ නැහැ. ඒතර it is not under authority of any super power or god. ඒක විශේෂ බලයක් තියෙන කෙනෙක්ගේ අධිකාරිය යටතට ඕ දෙවියෙක්ට ඒ කර්ම විපාක ලබා දීමේ තත්ත්වයක් පැවරෙන්නේ නැහැ බෞද්ධ ඉගැන්වීමට අනුව. It's a natural law of psychophysical process. මනෝභෞතික ක්‍රියාවලිය තුල ඉන්න සත්‍යයට ස්වාභාවිකව අදාළ වෙන කර්ම න්‍යායක් ඒ. The existence of being. So seeds have some sort of genetic endowment. එතකොට දැන් අපි ඇට වර්ගයක් ගත්තාම අඹ ඇටයක් හරි මොන හරි ඇට වර්ග වලට ඒවට තියෙනවා genetic endowment. ඥානමය ප්‍රවේණි ස්වභාවයක් තියෙනවා. ඥානමය ප්‍රවේණි ලක්ෂණයක් තියෙනවා. එතකොට just as all එතකොට ඒ වගේ දැන් කර්මය බීජයකට තියෙනවා බීජ ශක්තියක්. අඹ ඇටයක් ගත්තාම ඒ අඹ ඇටයට බීජ ශක්තියක් තියෙනවා. තවත් අඹ ගහක් හදවන්න. ඒ වගේ සත්වයක් ගත්තාම එයාට තියෙනවා කර්මික් ඉෆෙක්ට් එක. ඊළඟ භවයකට අරගෙන යනවා. All beings have karmic effect. ඇටවලට බීජ ශක්තියක් තියෙනවා වගේ ස්වභාව ධර්මයේ බීජ න්‍යාය තුල කර්ම මේ සත්ව ලෝකයේ ඉන්න සජීවී පුද්ගලයන්ට මේ කර්ම විපාක බලපෑමක් වෙනවා. According to the natural law of karma ස්වභාව ධර්මයේ කර්ම නීතියට. දැන් මෙතන මේ කෙසෙල් මෙතන තියෙන්නේ මේ GM food කියන genetically modified food. ඒකට මේවා ගත්තාම මේවා ඇට නැහැ. රහතන් වහන්සේ කෙනෙක් දැන් මේ පරිහරණය කරන කර්ම හරියට මේ ඇට නැති පළතුරු වගේ දෙයක්. දැන් අපි කාණ දේවල් සහිතයි. නැවතත් ඒවෙන් භවගාමීත්වය ගොඩනගනවා.
කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පරිසරණ. එතකොට sentient beings සත්වයෝ come into existence පැවැත්මට එන්නේ being gifted with කම්ම. කර්මයේ දායාද කරගෙන. being gifted with කම්ම. කර්මයේ තෑග්ගක් විදිහට අරගෙන. එයාගේ සිම්ම හදාගෙන. being related to කම්ම බන්දු ඥාති කොටගෙන එන. කම්ම පරිසරණ. කම්ම being taken as refuge. තමන්ගේම කර්ම තමාගේ පිළිසරණ කොට තමයි මේ විදිහට කර්මය අරගෙන ඉන්නේ. None cannot get rid of own karma without being fully enlightened. සම්පූර්ණයෙන්ම අරහත්ත්වයටපත් නොවි කෙනෙක්ට කර්ම වලින් නිදහස් වෙන්න බෑ. ඒකෝර කවුරු හරි fully enlightened by annihilating all karma which goes away, rebecome. පුනර්භවය නැති කරන සියලු කර්ම නැති කරාම විතරයි මේ කර්ම විපාක නැති වෙන්නේ. ඒකෝර බුදු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක්ට භවගාමී කර්මයි නැති වෙන්නේ මේ ජීවිතය තුළ සමහර විට විවිධ කර්ම විපාක වලට සම්මුණ දෙන්න සිද්ධ වෙනවා. භවගාමී කර්ම තමයි බීජ තමයි සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන්නේ. කර්ම ප්‍රහාණයක් කරලා කියලා කියන්න බෑ ඒක. සම්පූර්ණ. එහෙම කරොත් පැවැත්මකට යන මේ ජරමාන ජීවිතයක් ගැන කතා කරන්න බැරි නිසා. Under the analysis of Panchaskandha we can understand what and how five aggregates function. මේ පංචස්කන්ධ විස්තරය ඇතුලේ අපිට තේරුම් ගන්න පුළුවන් how five aggregates function. කොහොමද මේ ගොඩවල් පහ ක්‍රියාත්මක වෙන්නේ collectively together එකට එකතු වෙලා as a continuous process අඛණ්ඩ ක්‍රියාවලියක් හැටියට. there we can vividly comprehend. ඒදී අපිට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. there we can vividly comprehend the mind and matter. නාම රූප interwoven together. එකට වෙලිලා තියෙන interwoven together. එකිනෙකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ. interwoven together with each other. No aggregate can process or progress separate. කිසිම ගොඩකට තනියෙන් පවතින්න බෑ. දැන් සිතක් නැතුව වේදනා ගොඩක් පවතින්න බෑ. ඒතර සංඥා වලට තනියෙන් පවතින්නත් බෑ. සංකාර වලට තනියෙන් පවතින්නත් බෑ. අපි මේවා එකිනෙකට කතා කරාට ක්‍රියාවලිය ඇතුලේ අපි එක එකට පවතින. The energies of mind and matter. එතකොට මේ මානසික ශක්තිය සහ භෞතික ශක්තියන් ජීවිතය තුළ rising and passing ඇති වෙනව නැති වෙනව. in a very subtle manner. අතිශය සියුම් විදියට. Thoughts as well as tiny physical particles. සිතුවිලි ඒ වගේම ඊටාම ශුද්ධ මේ රූප කලාප. Tiny physical particles too. ඒවා are born and died. උපදිනව නැතිව. In a plank of time. තප්පරේ කෝටි ප්‍රකෝටි ගානකට බෙදුවාම තමයි මේ plank of time කියන එකේ. එතකොට අන්න ඒ වගේ වෙලාවක් ඇතුළත මේ ඔය ධර්මතාවයන් වෙන්නේ මනසේ. භෞතික ශරීරයේ විනාශ වෙන එකක් ඒ වගේ වෙලාවක වෙන්නේ. වෛද්‍ය විද්‍යාව වෙන කියන්නේ කිසිම මිනිසෙකගේ ශරීර මාස 6ක් පවතින්නේ නැහැ කියන. මාස 6කට වැඩි කාලයක් හොඳට පවත්වා ගන්න බෑ. පරිම මාස 6 මේ අපේ තියෙන ශරීර. ඒ ශරීර ගිහිල්ලා අලුත් ශරීර ටිකක් තමයි ආය හැදිලා අපි පවතින්නේ. දැන් බ්ලඩ් බැංක් එකට අපි ලේ දුන්නාම අවුරුදු ගණන් තියාගන්න බෑ. හොඳ ලෝක හොඳම සීතකරණ දැම්මත් මාස 6යි පාවිච්චි කරේ නැත්නම් විසි කරනවා. එතකොට දැන් එහෙම ඒක ආයේ මෙහෙකට දැම්මොත් තමයි ඒකෙන් අලුත් ඒවා දාලා ඒ ටික පවතිනවා අර දාපු ටික විනාශ වෙනවා. දැන් මේක අපිට ඇහැට පේන කතාවක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ තාම සියුම් විදියට මේක පැහැදිලි කරනවා. The smallest unit of time as we can put a plank of time. ක්ෂණයක් කියන එක අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් වචන. ඒ කියන්නේ ක්ෂණ බංගුරත්වය, ක්ෂණික මාර්ග. The particular death is called ක්ෂණික මාර්ග. අන්න ඒ ක්ෂණ බංගුරත්වය මොහොතෙන් තාම සියුම් ක්ෂණයක් තුළ වෙන සිතිවිලි සහ භෞතිකයේ වෙන විනාශය කැඩිලා හැබ්බිනිලා යන්නේ. දැන් අපේ ඇහැ වටේ කළු ඉන්ද්‍රියාවක් තියෙනවා. කළු ඉන්ද්‍රියාවේ දෙයක් කැඩිලා විනාශ වෙලා ඒ පාට මේක නැතිලා හැදෙන එකයි අපිට ඒ හැදිලා එක වෙලා ගිහිල්ලවත් පේන්නේ. The particular death is called ක්ෂණික මාර්ග. ඒකට ක්ෂණික මාර්ග. Instant death or instantaneous destruction. ක්ෂණික විනාශය which is continuously repeating එක අඛණ්ඩවම තිබෙනවා. Nothing remains the same. කිසිම දෙයක් එකම විදිහට පවතින්නේ නැහැ for two consecutive moments. අවස්ථා දෙකක්, ක්ෂණ දෙකක්.
ඒතර හෙරක්ලිටස් කියනවනේ මිනිහෙට දෙපාරක් ළඟට බහින්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා ඒ බහින්න කවුරුත් ජීවත් වෙන්නේ නැහැ කියලා. මේ කතාව අර්ථවත් වෙනවා. It's a momentary physical mental combination. එතකොට momentary මොහොතක් ක්ෂණයක් පාසා වෙන physical mental combination. කායික මානසික මේ combination එක සමුදානයක් තමයි ඔය විදිහට විනාශ වෙවි ආය අලුත් ඒවා හැදෙන්නේ which take place every moment. හැම මොහොතකම සිද්ධ වෙනවා. It is not noticeable with the naked eye. ඒක අපිට පියවියෙන් දකින්න පුළුවන් කමක් නැහැ. අපේ සාමාන්‍ය හැට අපිට පේන්නේ. දැන් මෙහෙම ගත්තොත් if you take a photograph of an individual ඔබ යම් පුද්ගලයෙක්ගේ ෆොටෝ එකක් ගත්තොත් year by year අවුරුද්දෙන් අවුරුද්ද you can see the difference in each photo. ඒ එක ෆොටෝ එකේ වෙනසක් පේනවා with your naked eye සාමාන්‍යයෙන් බලනවා. අවුරුද්දයි දෙක එක අවුරුද්ද ළමයෙක් ගන්නවා අවුරුදු දෙකක් ගියාම ගත්තා තුනක් ගියාම මේ විදිහට අවුරුදු 15 ක ෆොටෝ ගත්තාම අවුරුද්දෙන් අවුරුද්ද බලන් ගියාම වෙනස්. But that change didn't happen annually. නමුත් ඒ වෙනස අවුරුද්දෙන් අවුරුද්ද වුණා නේ. ඕ monthly මාසෙන් මාසෙත් නෙවෙයි weekly සතියෙන් සතියක් නෙවෙයි. It's the visible outcome. පේන ප්‍රතිඵලයක් ආවේ of about constant subtle change. constant නිරන්තරයෙන් subtle assume momentary මොහොතක් පාසා වෙච්ච change වෙනස. It's the nature of all five aggregates. ඔය සමස්ත පංචස්කන්ධයේම ස්වභාවය ඒක which is taken to be life. අපි life එක කියලා අල්ලගෙන තියෙනවා. එතකොට මේක මොන්න මේ ඔන්න ඔය පංචස්කන්ධ ප්‍රවාහය හරියට ඇනලයිස් කරගත්තොත් බුද්ධ ආගමේ මූලික මැසේජ් එක එතනින් ක්ලියර් වෙනවා මේ ත්‍රිලක්ෂණ ස්වභාවය සහ පටිච්චසමුප්පාදය. ඔය ඒ මූලික ප්‍රධාන ධර්මතා දෙක. එතකොට changing things never pass on something permanent. එතකොට මේ ජීවිතය කියලා අල්ලගෙන ඉන්නේ ක්ෂණයක් පාසා වෙනස් වෙවි යන ධර්මතාවයේ ක්‍රියාවලියක්. එතකොට අන්න එහෙම වෙනස් වෙවි යන ක්‍රියාවලියක අපිට අවුට්කම් එකක් රිසල්ට් එකක් ගන්න බෑ ස්ථාවර රිසල්ට් එකක්. දැන් අපි වතුරෙන් අපිට අයිස් හදන්න පුළුවන්. හැබැයි අයිස් තත්ත්වෙම අල්ප ගානක් තියාගන්න බෑ. ඒ කියන්නේ වතුරෙන් මොන දේ හැදුවත් ඒක දිය වෙලා වාෂ්ප වෙලා යනවා. ඒ වගේ දැන් මේ අපි මේ මනසින් මේ පංචස්කන්ධය තුල ගොඩනගෙන දේවල් අර පොඩි ළමයි වෙරළේ හදන මාලිගාව වගේ එකක් තමයි වෙන්නේ. එතකොට දැන් ආත්මීය සංකල්පය කියන්නේ සක්කාය දිට්ඨිය නැත්නම් ආත්ම සංකල්පයට දාර්ශනික උත්තරය එන්නේ මෙන්න මෙතන. Changing things never pass on something permanent. මේ විදිහට ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා බලනකොට පංචස්කන්ධය වෙනස් වෙවි යන ධර්මතාවයක් ක්‍රියාවලියක් නම් ඒකෙන් කොහොමද ස්ථාවර ආත්මයක් ගොඩනගන්නේ? නූලක් වගේ භවයෙන් භවයට ස්ථාවරව ගමන් කරන තත්ත්වයක් හොයාගන්න මොනම විදිහකටවත් පදනමක් ගොඩනගන්නේ නැහැ. පංචස්කන්ධය හරියට ක්ලියර් කරගන්න. ඒකේ ප්‍රොසෙස් එක අල්ලගත්තා. එතකොට දැන් උදාහරණයකට දැන් මේ මම නිකන් හිතපු උදාහරණයක්. The trickling oil දැන් මේ බේරෙන තෙල් ටික looks like a thread or a string නූලක් වගේ පේනවා. දැන් මේ වාජනෙන් බේරෙන තෙල් එක නූලක් වගේ පේනවා. But you cannot find a thread or string in pouring oil. ඒ බේරෙන තෙලේ නූලක් හොයන්න බෑ. අතරම නූලක් නැහැ. නූලක් වගේ පේනවා. ඒ වගේ අර විපාක දෙනවා ඊළඟ භවයටත් මේ ආත්ම කරපු අය අම්මාකාරයේ බලපෑමක් ඇති කරනවා. ඔන්න ඔය වගේ තත්වයන් නිසා අපිට මේ විපාක දෙන්න නම් මෙයා ඉන්න එපා. නැත්තම් කොහොමද විපාකයක් ගැන කතා කරන්නේ කියලා එක එක දේවල් අපිට මවාගෙන හදා ගන්නවා විස් කරනවා. නමුත් ගැඹුරින් සියුම්ම පංචස්කන්ධ විවරණය කියන ඒ දෘෂ්ටියෙන් ඒ අවබෝධයෙන් බැලුවොත් මේ බේරෙන තෙල් එකේ නූලක් නැහැ. වගේ ස්ථාවරව ආත්මයක් කියලා එකක් අල්ලගන්නේ වෙනස් වෙන ධර්මතාව තුලින් ස්ථාවර තත්වයක් ගොඩනගා ගන්න යම් තත්වයක් සියම් තත්වයක් අපිට හොයාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. That's why you cannot impose soul. අන්නේකයි ආත්මයක් පණවන්න බෑ. An eternal entity. සදාතනික තත්වයක් related to life ජීවිතය සම්බන්ධයි. In life according to Buddhism බුද්ධාගමට
Accordingly, we know nothing permanent can transmigrate from one life to another. Accordingly, nothing permanent. किसी में स्थावर दिया यानी नहीं transmigrate cannot pass on from one life to another. තව ජීවිතයකින් ඊළඟ භවයට යනකොට එතෙන්ට යන්නේ නැහැ. transmigrate වෙන්නේ නැහැ. pass on කරන්නේ නැහැ. කිසිම permanent දෙයක්. Nothing permanent can transmigrate or pass on from one life to another. එතකොට දැන් accordingly nothing permanent can transmigrate. එතකොට pass on. කිසිම ස්ථාවර දෙයකට අරහෙට යන්න බෑ from life to life after death මරණයෙන් පස්සේ. There's no such eternal force. එබඳු සදාතනික eternal force එකක් බලයක් ඉන්නෝල වෙලා නැහැ මේ මනුස්සයා පුද්ගලයා එක්ක. When the body is weak, අපේ මේ භෞතික ශරීරය දුර්වල වුණාම not capable of functioning ඒක ක්‍රියාත්මක වෙන තත්ත්වෙ නැති වෙනකොට death takes place මරණය සිද්ධ වෙනවා. Ending of single lifetime ජීවිතයක ආයු කාලය එතන කෙලවර වෙනවා. ඒතර අපි ඒකට කියනවා conventional death සාම්ප්‍රදායිකව මරණය කියලා. එතකොට අර ශනික මරණ වලට අමතරව සම්මුති මරණ කියන්නේ. It is also ending of a lifespan of a being. පුද්ගලයෙක්ගේ ඒ ආයු කාලය කෙලවර වෙනවා. එතකොට ආයු කියන්නේ. It is a total non-functioning of the physics. ඒ භෞතිකයේ අකර්මණ්‍ය වීමක් සම්පූර්ණයෙන් එතන වෙන්නේ. We have to question whether all energies cease with them. දැන් එහෙම භෞතිකයේ අකර්මණ්‍ය වුණාට අපේ ජීවිතයේ පදනම් ක්‍රියාත්මක වෙච්ච සියලුම ශක්තියින් එසේ අකර්මණ්‍ය වෙනවද? According to Buddhism, බුදුදහමට අනුව it doesn't cease. ඒක නතර වෙන්නේ නැහැ. Though the body collapse or dies. මේ භෞතික ශරීරය කඩා වැටුණාට ඒක මරුයි. The energy මොකද අපි ඒකේ භෞතික ශරීරය දුර්වලයි. යන්න බෑ. නමුත් අපි ඒක ඇතුලේ ඉඳගෙන ගොඩනගපු අනිත් ශක්තියින් අපි ඒවා ඉවර වෙන තැනකට ගෙනල්ලා නතර කරලා නැහැ. ඒ කියන්නේ කෙලවර නොවිච්ච ආසා ඉටු කරගන්න බැරි ඉටු කර නොගත් තත්වයන් ලෝකයේ මේ කැමති වෙන ආස කරන ගැට ගැහෙන ස්වභාවයන් ආවටත් වැඩි තවත් ප්‍රමාණයක් එකතු කරගෙන තමයි අපි අර ශරීරයේ දුර්වල වෙච්ච අන්ද පැත්තකට විසිරෙන්නේ. The energies of the mental process don't stop. එතකොට මේ මානසික ක්‍රියාවලියේ ශක්තියින් අතර වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයකට ගත්තාම මනසින් හීන දැකලා යම් යම් දේවලුත් සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය කිසිම සම්බන්ධයක් නැතුව ශරීරයටත් බලපෑමක් වෙන දේවලුත් වෙලා. ඒ කියන්නේ එතකොට මනස කියන ඉන්ද්‍රියයි ඒකට අරමුණු වෙන ධර්මාරම්මණයනුයි ඒ භවහාග සිතේදී යටිහිතේ කියලා අපි හිතන තත්ත්වයේ තුල ඒ දෙක විතරක් ක්‍රියාත්මක වෙලත් භෞතිකයකටත් බලපෑම් කරන අවස්ථා තියෙනවා. එතකොට the ego they go to another form or another manifestation. එතකොට ඒ ශක්තිය මේ මානසික ශක්තිය go to another form වෙන රූපයකට යනවා. another manifestation වෙන සකස් වීමකට යනවා. Because the mental process was not free from worldly phenomena. මොකද ලෞකික ධර්මතාවලින් මේ මානසික ක්‍රියාවලිය නිදහස් වෙලා තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ thirst for craving. අපි මේ කතා කරන දුකට හේතුව කතා කරන දෙවෙනි සත්‍ය තුර කතා කරන මේ මූලික ධර්මතාවයෙන් අපි ගැලවිලා නැහැ. Individuals die without having annihilated craving. මිනිස්සු මැරෙන්නේ තෘෂ්ණාව සමූල ඝාතනය නොකර. Though the body fails to continue, ශරීරය භෞතික ශරීරය ඉස්සරහට යන්න අසමත් වුණා. The psycho process ඒ මානසික ක්‍රියාවලිය is with attachment
ගැට ගැහිලා තියෙනවා worldly phenomena ලෞකික ධර්මතා එක්ක ගැට ගැහිච්ච ඒ මානසික ක්‍රියාවලිය යන. ඒතර being with the reason ඒක සහේතුක කරගෙන it passes to another suitable form of life to continue. එයාට සුදුසු වෙන රූපයකට යනවා ඉතුරු ටික කන්ටිනියු කරගන්න. එතකොට දැන් මේක යන හැටි පෙන්නුවොත් දැන් මේ භවයේ ඉඳලා ඊළඟ ජීවිතේ ගන්න හැටි බැලුවොත් if you light a candle අපි ඉටිපන්දමක් පත්තු කරොත් from another burning one පත්තු වෙන ඉටිපන්දමකින් තව එකක් පත්තු කරනවා. if you light a candle from another if you light a candle or ඉටිපන්දමක් පත්තු කරොත් from another වෙන එකකින් another burning one වෙන පත්තු වෙන එකකින් the second candle catches fire. අර දෙවනි ඉටිපන්දම පත්තු වෙනවා. ගින්න අල්ලගන්න. and starts lighting. දෙවනි එක මේ starts burning. දැවෙන්න පටන් ගන්නවා. දැන් දෙවනි එකත් පත්තු වෙනවා. but the second candle didn't take the flame of the first. now මේ දෙවනි ඉටිපන්දමේ දැල්ල ඉටිපන්දම අර පළවෙනි ඉටිපන්දමේ දැල්ල ගත්තේ නැහැ. මේ දෙවනි දැන් අපි පත්තු කරපු ඉටිපන්දමත් දැන් පත්තු වෙනවා. දෙවනි එක පත්තු වෙනවා. but the second candle දෙවනි ඉටිපන්දම didn't take the flame of the first. පළවෙනි ඉටිපන්දමේ දැල්ල ගත්තේ නැහැ. didn't take the thread of the first. පළවෙනි ඉටිපන්දමේ මැද තියෙන නූල ගත්තෙත් නැහැ. didn't take the wax or paraffin. අර paraffin ඉටි ගත්තෙත් නැහැ. පළවෙනි එක. දැල්ල ගත්තෙත් නැහැ, ඉටි ගත්තෙත් නැහැ, නූල ගත්තෙත් නැහැ. එතකොට but the first candle created. now පළවෙනි ඉටිපන්දම නිර්මාණය කරා causes හේතු ටිකක්. to make the second burn. දෙවනි එක දෙවෙනි තැනට ගියේ. අන්න ඒ වගේ අපේ අර සිත තේජෝ ධාතුවක් හැටියට තමයි තවත් ජීවිතයකට නද මැනිෆෙස්ටේෂන් එකකට නද ෆෝම් එකකට සෙට් වෙනවා. likewise we can light many more candles. ඒ විදිහට අපිට තව ඉටිපන්දම් පත්තු කරන්න පුළුවන්. the burning process of flames will continue. එතකොට මේ දැවෙන ක්‍රියාවලිය අර විදිහට කන්ටිනියු වෙනවා. but we cannot say the flame of the first candle is the same as the same flame. Right? but we cannot say අපිට කියන්න බෑ the flame of the first candle, right? the flame of the first candle පළවෙනි ඉටිපන්දමේ flame එක දැල්ල is the same as the flame of the second. දෙවෙනි එකට දැල්ලට සමානයි. පළවෙනි එකේ තියෙන්නේ දෙවෙනි එකේ දැල්ලමයි කියලාවත්. දෙවෙනි එකේ තියෙන පළවෙනි එකේ දැල්ලමයි කියලාවත් එහෙම කියන්න අපිට එහෙම එකක් පනවන්න බෑ. when we talk about the flame of the second candle දෙවෙනි එකේ දැල්ල ගැන අපි කතා කරොත් it is not of the first. ඒක පළවෙනි එකේ දැල්ලත් නෙවෙයි. or not a totally different one from the first either. පළවෙනි එකෙන් සම්පූර්ණම සම්බන්ධයක් නැති වෙනම එකකුත් නෙවෙයි. නැචසෝ නැචාන්නේ. ඒකවල මේ ඉටිපන්දම දැන් මේකෙන් අපි මේ මෙතන හිතවල තියෙන එක පත්තු වෙච්ච එක ඒකෙන් මේ දෙවෙනි එක පත්තු කරගන්න. දැන් මේක දැල්ල පත්තු. එතකොට මේක දැල්ල ගියෙත් නෑ මුජ්ජන පත්තු. ඒ වගේ අපේ මේ ජීවිතයේ මේ මානසික ධර්මතාවයන් හේතු සමුදායක් ඒ ප්‍රවාහය හේතු සමුදායක් ගොඩනගා ගන්නවා. ඒ ප්‍රවාහය තව එහෙකට සම්බන්ධ වෙලා ඒ නොනිමි ආසාවන් ඉටු කරගෙන යන්න අවශ්‍ය කරන ලයින් එක හදන්න. ඒ මූලික ඒ ආරම්භක ක්‍රියාවලිය ඒ මානසික තේජෝ ධාතු විසින් ගොඩනගනවා. දැන් ගර්භාෂයක් තුලට ආහම දාර්ශනික අදහසක් තියෙනවා මේ අග්ගඤ්ඤ සූත්‍රය පැහැදිලි කරන්නේ ඒ ගර්භාෂයේ කතාව හැටියට. හිරි සඳු එතන පැනවෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය ජීවිතයක් ආරම්භ වෙන හැටි ඒ ලෝකයේ ආරම්භයත් එතන ජීවිතයේ ආරම්භයත් දෙක සමාන කතාවක් එතන තියෙනවා. ඒ ජීවයේ ආරම්භය කියන්නේ ස්වයං ප්‍රභා ඒකත් කර්ම තේජෝ ධාතුව හැටියට එන එක ස්වයං ප්‍රභා. ස්වයං ආලෝක විනිවිද. හිරි සඳු එතන නැහැ.
එතකොට එතන මේ පරිසරයෙන් තමයි මේ රස තණ්හාව මේ එතනින් එකෙන් තමයි සාරේ උරාගෙන පවතින්නේ. එතකොට මේ අග්ගඤ්ඤ සූත්‍රයේ ඒ ලෝක නිර්මාණය කරන එකයි කලලයක් තුල මිනිස්සෙක් ගොඩනගෙන ක්‍රියාවලියයි දෙක මේ සමාන්තරව යන්නේ. දාර්ශනික අර්ථයෙන් බලනකොට බාහිර කතා ටික අයින් කරලා. ඒක මූලික හර කියන්නේ මැසේජ් එක දිහා බලුවොත්. But we have to be very careful not to get involved or not to make soul involved. නම් පරිස්සම් වෙන්න ඕනේ අපි මේ ආත්ම කතාවක් මේකට පටල ගන්නේ නැති වෙයි. Soul is a kind of unchanging phenomena. ආත්මය කියලා කියන්නේ අවිනාශී ධර්මතාවයක්. As told by many religions. බොහෝ ආගම් වල දක්වන විදිහට. Which Buddhism completely rejects. බුදුදහම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. Psycho process is just like the flame. මේ psycho process එක මේ මානසික ක්‍රියාවලිය ඊළඟ භවයට යන හරියට අර මේ ගිනි දැල්ලක් වගේ. ඒ දැල්ල ඇතුලේ එක දැල්ලක් අපි දකින්නේ නැහැ. එතනත් දැලි ගොඩාක් යනවා. පැරෆිනිටි සහ බාහිර ඔක්සිජන් නූල ඒ සමස්ත හේතු පදනම් කරගෙන දැලි රාශියක් මතුවෙනවා. මොහොතින් මොහොත ඒ දැලි රාශිය එකට යනකොට අපි එක දැල්ලක් හැටියට කතා කරනවා. නමුත් එතන එක දැල්ලක් නැහැ. In a flame you cannot impose one. එතකොට ඒ ෆ්ලේම් එක දැල්ල තුල එකක් පනවන්න බෑ එක දැල්ලක් කියලා. It's a collection of flames in progress of process. ඒ ක්‍රියාවලිය තුල අඛණ්ඩව ගලාගෙන යන දැලි රාශියකුයක් දැල්ලක් හැටියට ගන්න. ඒ විදිහට විඥාන ධාතුවත් ඒ ගමන් කරන මොහොතේ වෙනත් භවයක් හා සම්බන්ධ වෙන යන අවස්ථාවෙත් ප්‍රවාහයක් හැටියට මේ ගමන් කිරීමක්. ඒ කියන්නේ අපි ස්ප්‍රින් එකක් තද කරලා අතෑරියාම ඒ ස්ප්‍රින් එකේ ටෙන්ෂන් එක ඇතුලේ එකෙන් ඉදයක් තල්ලු කරා නම් ස්ප්‍රින් එක යන්නේ නැහැ තල්ලු කරපු දේ එක්ක උඩට. නමුත් ඒ ටෙන්ෂන් එක ඇති කරන පීඩනය තුල යම් දුරක් අර ස්ප්‍රින් එකෙන් තල්ලු කරපු දේ යනවා. එතන යන එකක් අපිට පේන්නේ නැහැ. මොකක් හරි ගිහිල්ලා අපි දැන් ස්ප්‍රින් එකක් මෙහෙම ඔබලා ඒක උඩ ගලක් තියලා එක පාට ඇතෑරියොත් අර ගල ටිකක් ඈත තැනකට ස්ප්‍රින් එකේ ටෙන්ෂන් එකෙන් තල්ලු වෙනවා. එතකොට ගලයි ස්ප්‍රින් එකයි අතර ඒ යම්කිසි ශක්තියකින් පීඩනයකින් ඒක යන්නේ. දෙපැත්තට බල යොමු කළොත් ඒ ක්‍රියාවලිය අපිට පේන්නේ නැහැ. ඒ මොහොතේ. ඒ දෙපැත්තේ ඒ කොටස් දෙක. ඒ මැද අවස්ථාව. ඒ වගේ මේක ඒක පියවිහට දකින්න බෑ. නමුත් මේ ජීවිතයේ මේ වෙලාවේ මනස ක්‍රියාව මේ වෙලාවේ භවය ක්‍රියාත්මක වෙන ස්වභාවය හරියට ඇනලයිස් කරගත්තොත් ඊළඟ මැනිෆෙස්ටේෂන් එකකට මේ සයිකෝ ප්‍රොසෙස් එක තල්ලු වෙන එක ගැන අරුමයක් හැටියට දකින්න බෑ. දැන් නිකන් මේක සාමාන්‍ය මිනිසුන්ට උගන්වන්න පුළුවන් කතාවක් තියෙනවා සමින්හස ධම්මරුවන් කියලා ගැව්වහම ඉන්ටර්නෙට් එකේ එනවා ළමයිගේ කතාවක්. මම ඒක මේ රෙකෝඩින් එකෙන් පස්සේ කියන්නේ. It's a collection of flames in progress of process. Thousands of flames arising and diminishing as burning continues. දහස් ගාණක් දැලි තමයි අර අපිට එක දැල්ලක් හැටියට පෙන්නන්නේ. As long as there is fuel of thirst, මේ තෘෂ්ණාව නැමැති ඉන්ධනය පවතින තාක්කල් the circle of existence to continue with goes on. එතකොට මේ පැවැත්මේ චක්‍රය දිගටම ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේක තමයි පෙන්නන්නේ this is the truth of the cause of the origin of suffering. දුකේ හේතුව හැටියට බුදුන් වහන්සේ අපිට දෙවෙනි සත්‍යය තුළ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය තුළ පැහැදිලි කරන්නේ සරලව ගත්තොත් කෙටියෙන් කරොත් මේ කතාව. එතකොට